ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. අපි මේ ඔබට එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ලෙක්චර් හෝල් එක සිටයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරනු ලබන මාසික දේශනය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන ඔබ සියලු දෙනා මේ මොහොතේ සාදරයෙන් පිළිගනු ලබනවා. අද දින දේශනය සඳහා අපගේ ඇරයුම් පිළිගෙන අප හා සම්බන්ධ වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්දිම ජීවන්දර මහතායි. එතුමන් අපි ගෞරවයෙන් යුතුව මෙහිදී පිළිගනු ලබනවා. අද දින දේශනයේ මාතෘකාව කොරෝනා එන්නත ආරක්ෂිතද? Which means in English, is the coronavirus vaccine, is it secure or is it protective? එය නූතන සමාජයේ හැසිරීම කෙරෙහි ඍජු ලෙස බලපාන වඩාත් කාලීන වූවක්. එසේනම් වැඩි වෙලා නොගෙන අද දින දේශනීය සිදු කිරීම සඳහා වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. දේශනීය අවස්ථානයේදී at the exit point of the lecture, ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඔබට දෙනු ලබනවා. වෛද්‍යතුමනි, ඔබටයි මයික්‍රොෆෝන් එක. Thank you. සුබ සන්ධ්‍යාවක්. බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. ඇත්තෙන්ම මම ඉතාමත්ම සතුටු වෙනවා අපගේ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ඉතාමත්ම කාලීන මාතෘකාවක් යටතේ මේ මහජන පබ්ලික් ලෙක්චර් එකක් සූදානම් කිරීම සම්බන්ධයෙන්. right. එතකොට මේ මාතෘකාව කියන්නේ මේ කොරෝනා වෛරස් එන්නත ආරක්ෂිතද කියන එක. ඉතින් ඔබ දන්නවා මේ කොරෝනා වෛරස් එක ගැන මම ටිකක් කතා කරොත් කොරෝනා වෛරස් මේ කොරෝනා COVID-19 කියන රෝගය 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයේ මේ ෆිෂ් මාකට් එකක් ආශ්‍රිතව තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඒ වූහාන් නගරයේ ඒ රෝහල් වලට අසාමාන්‍ය ලෙස උණ රෝගීන් නියුමෝනියා සහිත වෙනකොට ඒ පැත්තේ ඉන්න වෛද්‍යවරු ඒ ගැන මේ ටිකක් අවධානය යොමු කළා. ඒ අලුත් වෛරස් එකක්ද කියලා හොයලා බලන්න ජාන විශ්ලේෂණයක් කරාන් පස්සේ ඒගොල්ලන් අඳුනාගත්තා මේ දක්වා මේ ලෝකයේ තිබෙ නැති අලුත් වෛරස් එකක් තමයි මේක කියලා. ඉතින් මේ වෛරස් එක ඔබ දන්නවා මේ වෙනකොට මේක පැතිරෙන්නේ සසන බිඳිති හරහා. කියන්නේ සසන මේ ඒ නිසා ඒ වුණාට මේක අපි දැන් රෝගේ තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන් එකම පරීක්ෂණය තමයි මේ PCR කියන ටෙස්ට් එක. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් නම් ඔබ සියලු දෙනාම දැනුවත් දැන් මේ වෙනකොට. ඉතින් ප්‍රධාන රෝග ලක්ෂණ ගැන නැවත මතක් කරොත් දැන් ලංකාවට අදාළව මම කතා කරන්න කැමතියි. ලංකාව ගත්තාම පස්සේ අපි පෞද්ගලික කාලේ තාම දැන් සෑහෙන රෝගීන් ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි වෙනත් රටවලට සාපේක්ෂව අපගේ රෝගීන් බොහොමයක් කියන්නේ 90%කට වැඩි ප්‍රමාණයක් කිසිම රෝග තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. අඩුම තරමේ උණක්වත් ඇඟපත රිදීමක්වත් පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර කොට්ටාසයක් ඉන්නවා යම් යම් රෝග ලක්ෂණ පෙන්වනවා. ඉතින් ඒ සම්බන්ධ ඒව තමයි මම මේ සාරාංශගත කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොදුවේ දකින්න තියෙන රෝග ලක්ෂණ තමයි කැස්ස, හුස්ම ගැනීම අපහසුව, උණ, ඇඟ සීතල කිරීම, ඇඟපත වේදනාව, සමහර විට වමනය සහ පාචනය වගේ තත්ත්වයන්. ඒ වගේ මේ විශේෂයෙන් මේ අන්තිමටම සඳහන් කරලා තියෙන මේ ගඳ සුවඳ නොදැනීම ඉතාමත්ම විශේෂිත වූ රෝග ලක්ෂණයක් මේ COVID-19 රෝගය තියෙන කෙනෙක්ගේ. මේ මැප් එකකින් මම පෙන්නලා තියෙන්නේ මම මේ මැප් එකේ WHO site එකෙන් download කරගත්තේ. මේකේ තියෙනවා පාට දෙකක් ඔබ දැක්ක ගමන් පේන. මේ රෝස පාටයි ටිකක් තැඹිලි පාටයි. මේ රෝස පාටින් පෙන්වන්නේ ලෝක පුරා කමියුනිටි කියන්නේ සමාජගත වෙච්ච රටවල් මේ වෛරස් එක. ඔබ දකිනවා විශේෂයෙන් බටහිර රටවල් ඇමරිකාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව වගේ රටවල් වල මේගොල්ලන් දැනට මේක සමාජගත වෙලා සමාජය පුරා පැතිරීමක් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. අනිකුත් රටවල්
තාම සමාජගත වීමක් විදිහට වාර්තා වෙලා නැහැ. විශේෂයෙන්ම ඔබ දකිනවා ඉන්දියාවේ ඉතා විශාල පැතිරුණත් ඕනොත් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකක් විදිහට ලිස්ට් කළා නැහැ. ඒගොල්ලන්ගේ තියෙන්නේ ක්ලස්ටර් අවුට්බ්‍රේක්ස් ලංකාවෙත් තියෙන්නේ ක්ලස්ටර් අවුට්බ්‍රේක් ඒ වගේ තමයි සඳහන් කරලා තියෙන්නේ. වැදගත් දේ තමයි මෙතනදී අපිට වැදගත් නෑ සමාජගත වෙලාද ක්ලස්ටර් අවුට්බ්‍රේක් එකක්ද කියලා. මොකද විශේෂයෙන්ම ලංකාව කියන්නේ පොඩි රටක්. ඉතින් පැය කීපයක් ඇතුළත එක රටක එක පැත්තකින් ඉඳන් අනිත් කෙරවලටම යන්න පුළුවන්. ඒ නිසා මේ සමාජගත වීමද නැද්ද කියන එක රෝගය පාලනය කිරීමට එතරම් බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඊයේ රාත්‍රියේ මම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකෙන් බාගත කරගත්ත මේ දත්ත මේ වෙන විට ඊයේ රාත්‍රී 10 විතරනකොට 90200ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් 551 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. දැනට ශ්‍රී ලංකාවේ ඇක්ටිව් කේසස් ඉන්නේ 3000කට අඩු ප්‍රමාණයක්. ඒ වගේම තමයි ලෝකේ පුරාවට ගත්තාන් පස්සේ මේ කොරෝනා ආසාදිතයන් මිලියන 122කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඒ අතුරින් මිලියන 2.7කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිලා තියෙනවා. ඊයේ වන විට මේ අලුතෙන්ම මේ කොරෝනා වෛරස් එක පාලනය කරන්න මේ යොදාගෙන වැක්සින්ස් මිලියන 397ක් දැනට භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔබ දකිනවා මේ වැක්සින් මිලියන 397ක් භාවිතා කිරීම ඉතා විශාල මට්ටමේ වැක්සින් පරිභෝජනයක්. මම හිතන්නේ මෑත ඉතිහාසයේ මෙවැනි කිටි කාලයක් තුළ මෙවැනි වැක්සින් ප්‍රමාණයක් කිසිම රෝගයකට භාවිතා වෙලා නැහැ. නිසා මතක තියාගන්න මේක ඉතා විශාල පරිභෝජන මට්ටමක්. මේ තාම ලෝකේ ඉතාමත්ම අඩු ප්‍රමාණයකට තමයි තාම මේ වැක්සින් එක දීලා තියෙන්නේ. ඉතින් දැන් මේ කොරෝනා තාම වැක්සින් එකේ අපිට අවైలබිලිටි එකක් කියන්නේ අපිට තියෙන ප්‍රමාණය අඩු නිසා මේකට තියෙන ප්‍රතිකාර මොනවාද? ඇත්තටම ගත්තාම පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බොහොමයක් රෝගීන් රෝග ලක්ෂණ රහිතයි. රෝග ලක්ෂණ සහිත කට්ටිය යම් කිසි ප්‍රමාණයක් ඉත 100%ක විතර ප්‍රමාණයක් නියුමෝනියා තත්ත්වයන් සහ දරුණු තත්ත්වයන් වලටපත් වෙනවා. ඒපත් වෙන අයට විශේෂිත වූ මේ රෝගය හොඳ කරන්න කියලා බෙහෙතක් නැහැ. හැබැයි ලෝක පුරා මේ මෑතකදී ප්‍රධාන බෙහෙත් වර්ග දෙකක් හඳුන්වා දීලා තියෙනවා. රෝගය හැදුනොත් මිය යන එක අඩු කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවෙත් එක බෙහෙතක් නම් ඉතාම සුලභව තියෙන බෙහෙත් එකක්. අනිත් බෙහෙත් එක එච්චර සුලභ නැහැ. හැබැයි ඉතින් මේක වැදගත් පණිවිඩය තමයි මේ රෝගයට හොඳ කිරීමට ස්පෙસિෆික් ඒ කියන්නේ විශේෂිත වූ බෙහෙතක් තාම නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ වැක්සිනේෂන් කියන එක තමයි. මේ වැක්සිනේෂන් එක කියන්නේ යම්කිසි බෝ වෙන රෝගයකින් බේරෙන්න පුළුවන් ඉතාමත්ම හොඳම ආරක්ෂිතම ක්‍රමවේදය. ඒ වැක්සින් එකක් ගැහුවොත් ඒ කියන්නේ එන්නතක් පාවිච්චි කරොත් ඔබට හැකියාව ලැබෙනවා ඒ වෛරසයට විරුද්ධව සටන් කළා ඒ වෛරස් එක ඔබෙන් ඇඟෙන් එළියට දාගන්න තුරන් කරගන්න. අපි එතකොට තමයි කියන්නේ ඒ වෛරස් රෝගයට විරුද්ධව ඔබට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබිලා තියෙන එහෙම නැත්නම් ඉමුනිටි එකක් තියෙනවා කියලා ඒ රෙඩියට විරුද්ධව. ඇයි මේ වැක්සිනේෂන් මේ එන්නත් කිරීම ඉතා වැදගත්. ප්‍රධානම හේතුව තමයි වැක්සිනේෂන් කියන්නේ එන්නත් කිරීම තමයි බෝ වෙන රෝගයකින් බේරෙන්න පුළුවන් ඉතාමත්ම හොඳම ක්‍රමවේදය. ඉතින් අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් මේ දක්වා ලෝක පුරා අඩුම තරමේ රෝගය 20ක්වත් විශේෂයෙන්ම දිප්තීරියාව, ගලපටලය, පිටගැස්ම, සරම්ප වැනි රෝග වලින් අඩුම තරමේ වසරකට මිලියන 3ක ජන කොට්ටාසයක් බේර ගන්න හැකි වෙලා තියෙනවා මියන්නේ නැතුව මේ එන්නත් නිසා. ඒක නිසා ඉතින් මේ රෝග ගොන්නට එකතු වෙච්ච අලුත් ලෙඩේ තමයි COVID-19 කියන ලෙඩ. ඉතින් COVID-19 කියන ලෙඩේටත් අවසන් උත්තරය වෙන්නේ ඉතා ආරක්ෂිත වූ වැක්සින් එකක්. ඉතින් වැක්සින් එකකින් මොනවද කරන්නේ? වැක්සින් එකකින් අපි කරන්නේ අපි ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුරුදු කරනවා යම් කිසි වෙලාවක හදිසියෙන් හරි වෛරස් එක ශරීරගත වුණොත් ඔබට රෝගය හැදෙන්නේ නැතුව ඇගේ ප්‍රතිදේහ ඇගේ අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩනගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇගේ ප්‍රතිශක්තිය ගොඩන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි B සෙල් හරහා ඇති කරන ප්‍රතිදේහ එහෙම නැත්නම් ඇන්ටිබොඩීස් කියලා කියනවා. අනිත් ක්‍රමය තමයි T සෙල් හරහා ඇති කරන සහාය ප්‍රතිශක්තිය සඳහා. ඉතින් මේ B cells සහ T cells වලින් ලබා දෙන ප්‍රතිශක්තිය ගොඩ නැගුණාම තමයි අපි කියන්නේ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගුණා කියලා.
ඒ විතරක්මදි මේ ලැබුණු ප්‍රතිශක්තිය දීර්ඝ කාලීනව රැඳී පවතින්නක් අවශ්‍යයි. අපි ඒකට කියනවා ඉමියුන් මෙමරි කියලා. මේ ඉමියුන් මෙමරි එකක් ඩෙවලොප් වුණොත් ඒ වගේ එකක් ගොඩනැගුණොත් තමයි දීර්ඝ කාලීනව අපිට මේ වෛරස් ආසාදනට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගා ගත්තා කියලා කියන්නේ. නැත්තම් ඒ අවස්ථාවට විතරයි අනිත් වෙන අවස්ථාවකදී නැවත ඇඟට රෝගය ආවොත් හැදීමේ හැකියාව තියෙනවා මේ ඉමියුන් මෙමරි එක තිබෙන්නේ නැත්තම්. ඉතින් මේ ප්‍රතිශක්තිකරණය මගින් අපේ සමාජයට වෙන සෙතේ මොකක්ද? අපි දකිනවා මේ හැම වැක්සින් එකක්ම හැමෝටම ගහන්න බෑ. හොඳම උදාහරණය තමයි දැන් COVID-19 වැක්සින් එක තාම අපි දරුවන්ට ගහන්නේ නැහැ. අපි පවුලක් ගත්තාන් පස්සේ ඒකේ වැඩිහිටියන්ට ගැව්වහන් පස්සේ ඉබේම අනිත් අයට රැකවරණයක් ලැබෙනවා. ඒක තවදුරටත් විස්තර කරොත් ඔබ දකිනවා මේ මිරූපරාමයේ උඩ කොටසේ මේ කිසින්නවා කොළ පාටින් පාට කරවටේ තැඹිලි පාටින් පාට කරවටේ. මේ කොළ පාට කට්ටිය තමයි වැක්සින් එක ගහපු කට්ටිය. කියන්නේ එන්නත ගහපු කට්ටිය. අනිත් අය තමයි මේ රෝගී වෙච්ච කෙනෙක්. ඉතින් මේ රෝගී වෙච්ච කෙනා ගෙන් අනිත් අයට පැතිරීම ඉතාම වැඩි මේ එන්නත් කරන්නේ අඩු වෙච්ච තැන්වල. මොකද හේතුව තමයි කියන්නේ ප්‍රතිශක්තිය නොමැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඒක නිසා එන්නත් කරන්නේ නොමැතිව තියෙන තැනක ඉතා ඉක්මනින් සමාජය තුළ පැතිරීමේ හැකියාවක් තියෙනවා. ඒට සාපේක්ෂව මේ යට රූපරාමයේ ඔබට පේනවා මේ එන්නත් කරණය කරපු ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නකොට මොකද මේගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය තියෙන නිසා මේගොල්ලන්ට ශරීරයට වෛරස් එක ඇතුළු වුණා රෝගයක් ඇති වෙන්නේ නැහැ. රෝගයක් ඇති වෙන්නේ නැති නිසා ඒ කෙනකින් අනිත් අයට පැතිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඔබ දකිනවා ඉතාමත්ම ලස්සනට මේ රූපරාමයේ පෙන්වලා තියෙන විදිහට ප්‍රතිශක්තිකරණය හොඳින් ක්‍රියාත්මක වුණොත් යම් කිසි රටක රෝගය පැතිරීමේ හැකියාව අඩුයි. සහ අනිත් අතර රෝග වීමේ හැකියාව අඩුයි. කියන්නේ රටක කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මොකද රෝගයක් නිසා බොහෝ විට අකාර්යක්ෂම වෙන්න පුළුවන්. තවත් උදාහරණ මම ගෙන්නන්න කැමතියි. දැන් උදාහරණයක් විදිහට මම දිප්තීරියාව, කක්කල් කැස්ස, සනම්ප වගේ රෝග ගැන මම මේ සඳහන් කරලා තියෙනවා. ඔබ දකිනවා මේ හැම අවස්ථාවකදීම එන්නතක් හඳුනා දුන්න විගසම ඉතා ඉක්මනින්ම රෝගය පාලනය වීමක් සිදු වෙනවා. ඉතා ඉක්මනින්ම රෝගය පාලනය සිදු වෙලා යම් කිසි කාලයක් යනකොට රෝගය නොදැනිකෙන තරමටම ඒක සමාජයෙන් තුරන් වෙලා යනවා. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්නේ මේ COVID-19 වැක්සින් එක හරහා මේ සමාජයට බලපෑමක් නොවන ආකාරයට මේක රෝගය පාලනය කර ගැනීමයි. දැන් ප්‍රතිශක්තිකරණය ගැන නැවතත් මම ඉදිරිපත් කරන්නම්. මේ ඔබ දකිනවා මම කිව්වා චිකන් පොක්ස් කියන්නේ පැපුල, සරම්ප, එහෙම නැත්නම් මේ අපි කියන ඉන්ෆ්ලුවෙන්සා වගේ ඒ ප්‍රතිශක්තිකරණය අපේ ඇඟ ඇතුලේ තිබ්බොත් ඒ වගේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ තියෙනවා. හැබැයි මේ වගේ අලුත් වෛරස් එකක් කොරෝනා වගේ අලුත් වෛරස් එකක් ආවන් පස්සේ ප්‍රතිදේහ නැති නිසා අනිත් ඒ වලට රැකුණත් මේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගිලා තියෙන නිසා කොරෝනා වෛරස් එක අලුත් නිසා අපේ ඇඟට හැකියාවක් නැහැ මේ වෛරස් එක සහ මුලින්ම අයින් කරලා දාන්න රෝග ලක්ෂණ නැකන නිසා තමයි අපි මේ ප්‍රතිශක්තිකරණය ගැන වැඩි දුර කතා කරන්නේ. දැන් මම කැමතියි කතා කරන්න මේ COVID-19 වැක්සින්ස් ගැන දැන් මේ ලෝකේ බිහි වෙලා තියෙන. මොකද මේ මාතෘකාවේ ප්‍රධානම අරමුණ තමයි මේ වගේ ආරක්ෂිතභාවය ගැන කතා කරන එක. ඉතින් මම ඒක නිසා දැන් කතා කරනවා මේ කොරෝනා වෛරස් වැක්සින් ගැන. ඉතින් කොරෝනා වෛරස් වැක්සින් එක විතරක් නෙමෙයි ඕනෑම වැක්සින් එකක් හදන්න පුළුවන් ප්‍රධාන අප්‍රෝචස් තුනක් තියෙනවා. මේ ප්‍රධාන මුල් පළවෙනි ක්‍රමවේදය ඒ කියන්නේ අපි සම්පූර්ණ වෛරස් එකම යොදාගෙන අපි කියනවා whole microbe approach. එහෙම නැත්නම් අපි කියනවා මේ මයික්‍රෝබ් දැන් මේ කොරෝනා වෛරස් එකේ අපි දකිනවා මේ පිටින් තියෙනවා කවරයක් වගේ. ඒකේ තියෙනවා ස්පයික් ප්‍රෝටීන. මේ ඒ වගේ මේ අනිත් ක්‍රමවේදය තමයි මුළු සම්පූර්ණ මේ වෛරස් එකම යොදා ගන්න නැතුව ඒකේ සබ් යුනිට්ස් උදාහරණයක් ස්පයික් ප්‍රෝටීන් වෙන්න පුළුවන්. ඒ වගේ කොටසක් විතරක් යොදාගෙන නිෂ්පාදනය කරන එන්නත් වර්ග. ඊට අමතරව මේ කොරෝනා වෛරස් එකේ මේ බාහිරින් තියෙන පිට එන්විලොප් එකට අමතරව ඇතුලේ තියෙනවා මේ ජානමය කොටස. ඒ අනිත් තුන්වෙනි ක්‍රමවේදය තමයි ජෙනටික් අප්‍රෝච්. ඒ කියන්නේ මේ ජානමය කොටස් භාවිතා කරලා වැක්සින් එක හදන්න පුළුවන්. ඒ කියන්නේ එන්නතක් හදන්න පුළුවන්. මතක තියාගන්න ප්‍රධාන ක්‍රමවේද තුනක් තියෙනවා. ඉතින් මම මේ පළවෙනි ක්‍රමවේදයට අපි දැන් යමු ඊළඟට. පළවෙනි ක්‍රමවේදයේ හදන්න පුළුවන් තවත් අතුරු ක්‍රම තුනක් තියෙනවා. කියන්නේ whole microbe approach එක යටතේ එන්නත් නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණ වෛරස් එකම අඩපණ කරලිවලා වෛරස් එක යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණ තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක, පොලියෝ වැක්සින් එක මේ වගේ අඩපණ කරපු වෛරස් යොදාගෙන කරපු නිෂ්පාදනයක්.
ඒ වගේම තමයි වෛරස් එකේ තියෙන සරබාලක අපි කියන live attenuated vaccines කියලා. එහෙමත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ප්‍රශ්න තමයි ප්‍රතිශක්තිය අඩු අයට මේක යොදා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හැබැයි විශේෂයෙන්ම අපේ දරුවන්ගේ වැක්සින්ස් වල ඒ කියන්නේ එන්නත් වල බොහොමයක් එන්නත් නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ live attenuated කියන වැක්සින් එකෙන්. මෙහිදී ගොඩනැගෙන ප්‍රතිශක්තිය ඉතාමත් කාර්යක්ෂම නිසා තමයි මේක විශේෂයෙන්ම දරුවන්ගේ එන්නත් වල යොදාගෙන තියෙන්නේ. මේ measles සරම්ප පැපොල MMR වැක්සින් එක මේ chicken pox වැක්සින් එක ඒ වගේ ක්‍රමවේද යොදාගෙන පාවිච්චි කරපු වැක්සින් එකක්. අනිත් එක තමයි අපි මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ මේ viral vector vaccine කියන එක. මේ whole microbe approach එකෙම මේ vector එක මේ අවශ්‍ය කරන දත්ත ටික ගෙනියන්න අහිතකර මනුෂ්‍යයට අහිතකර නොවන vector එකක්. ඒ කියන්නේ නම් කිසි ආධාරකයක් පාවිච්චි කරගෙන නිෂ්පාදනය කරන මේ එන්නක් තියෙනවා. මේ ඉබෝලා වැක්සින් එක ඒ වගේ නිෂ්පාදනය කරන වැක්සින් එකක්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රධාන ක්‍රමවේග තුනයි. එකක් තමයි whole microbe approach. ඒකේ යටතේ අනුක්‍රම තුනක් තියෙනවා. නැවතත් මම අර sub unit approach එක ගැන කතා කරොත් මේකෙදි සම්පූර්ණ වෛරස් එක නෑ. යම්කිසි කොටස් යොදාගෙන තමයි කරන්නේ. ඉතින් මේකත් ළමා පොඩි දරුවන්ගේ අසනීප වලට මේ කක්කල් කැස්ස, පිට ගැස්ම, ඩිප්තීරියා වගේ රෝග වලට යොදාගෙන තියෙන මේ වගේ ක්‍රමවේදයක්. අනිත් එක තමයි මේ තුන්වෙනි ක්‍රමවේදය මම ඉස්සලා ලෝකේ නැවතත් වැඩිපුරම කතා වෙච්ච දේ තමයි මේ Moderna සහ Pfizer කියන වැක්සින් එක. ප්‍රධාන වශයෙන්ම මේ ජෙනටික් approach එක කරා යොදාගත්ත mRNA vaccines දෙකක්. ඉතින් ඊටාත්ම බහුල ලෙස දැන් මේ නූතන ක්‍රමවේදය හරහා vaccines පාවිච්චි කරලා තියෙනවා. ලංකාව ගත්තාන් පස්සේ දැනට ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන ප්‍රධාන vaccines තුනක් තියෙන එකක් තමයි Oxford AstraZeneca vaccine එක. අනිත් එක තමයි Sputnik 5 කියන vaccine එක. අනිත් එක තමයි Sinopharm කියන vaccine එක. මේ මෑතකදී පහුගිය සතියේ අවසරයක් ලැබිලා තියෙනවා අපේ NMR එක හරහා. ඉතින් දැනට භාවිතයේ වැක්සින් එකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මේ Oxford AstraZeneca vaccine එකේ ක්‍රමවේදය පාවිච්චි කරලා ඉන්දියාවේ සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කරන Covishield කියන එන්නත තමයි ලංකාව පුරා අපි පාවිච්චි කරලා තියෙන්නේ පහුගිය මාස එකමාර පුරාවට. මේ වෙනකොට මම හිතන්නේ ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තියෙනවා ලංකාව පුරාවට. ඉතින් වැක්සින් එකක ආරක්ෂාව ගැන කතා කරනකොට අපි එන්නතක ආරක්ෂාව ගැන කතා කරනකොට එන්නතේ තියෙන අන්තර්ගතය ගැන ටිකක් බලන්න ඕනේ. එන්නතේ තියෙන අන්තර්ගතය ගත්තාන් පස්සේ ඒකේ අර ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක ඒ කියන්නේ අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය ලබා දෙන සංඝටකයට අමතරව වෙනත් සංඝටක කිහිපයක් තියෙනවා. ඉතින් අපි මේක ගැටලුවක් නොවුනට අනිකුත් දේවල් අනිකුත් සංඝටක වලිනුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසා මම ඒක ගැනත් ටිකක් සඳහන් කරන්න කැමතියි. මේ පාවිච්චි කරන අනිකුත් සංඝටක උනත් ඉතාමත්ම ආරක්ෂාකාරී උදාහරණයක් විදිහට සමහර විදිහට අපි පාවිච්චි කරන මේ ප්‍රිසර්වටිව්ස් ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන වැක්සින් එකේ ඒ කල් තබා ගන්න එහෙම නැත්නම් ඒ වැක්සින් එකේ අන්තර්ගතයේ තියෙන ඇක්ටිව් කියන්නේ ක්‍රියාකාරී සංඝටක එකිනෙක ඇලීම නවත්තන්න වගේ දේවල් වලට තමයි මේ ස්ටැබිලයිසර්ස් එහෙම නැත්නම් ප්‍රිසර්වටිව්ස් පාවිච්චි කරන අපි දන්නවා කෑමක් වුණත් අපි නරක වෙන්න තු තියාගන්න යම් කිසි දේවල් පාවිච්චි කරනවා. ඒ වගේ තමයි මේ වැක්සින් එකත් ඒ කැඩුනාට පස්සේ නරක වෙන්න තු තියාගන්න ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේ කිසිම දෙයක් මනුෂ්‍ය ශරීරයට අහිත කර දේවල් නෙමෙයි. උදාහරණයක් විදිහට මේ සමහර මේ ප්‍රිසර්වටිව්ස් ස්ටැබිලයිසර්ස් අපි දරුවන්ගේ ඔය මේ ඇඳුම් වලට පවා පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මේ වැක්සින් එකේ ඇක්ටිව් ක්‍රියාකාරී සංඝටකයට අමතරව භාවිතා කරන අනිකුත් සංඝටකත් මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවන දේවල්. ඒක නිසා වැක්සින් එකක ආරක්ෂාව ගැන කතා කරනකොට ඒකත් වැදගත්. ඒක නිසා නැවතත් මම සඳහන් කරනවා මේ භාවිතා කරන අනිකුත් සංඝටකත් කිසිම ප්‍රශ්නයක් නැහැ මනුෂ්‍ය ශරීරයට. ඒක නිසා ආරක්ෂාකාරී. ඉතින් ආරක්ෂාකාරී සංඝටකයක් වුණාට අපි කොහොමද දන්නේ මේක ඇත්තටම ආරක්ෂාකාරීද කියලා? ඉතින් අපි මේක දැන් ලෝක පුරා හැමෝම කියනවා මේ වැක්සින් එක ආරක්ෂාකාරී කියලා. ඔව් අපි ඒක පිළිගන්නවා. මොකද සංඝටක ආරක්ෂාකාරී. හැබැයි මේක සංඝටක ආරක්ෂා වුණු පමණින් ආරක්ෂා වෙන්නේ නැහැ. මේක පරීක්ෂණ කරන්න ඕනේ. පරීක්ෂණ කරන්න ඕනේ මේක මනුෂ්‍යයන්ට සුදුසුද නැද්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවා වැක්සින් එකක් පරීක්ෂා කරන්න. ඉතින් අපි කියන එකට ක්ලිනිකල් ට්‍රයල්ස් කරනවා කියලා. සාමාන්‍යයෙන්
යම් කිසි වැක්සින් එකක් යම්සේ එන්නතක් අනුමැතිය දෙන්න කලින් එක එම එන්නත අධීර කීපයක් යටතේ පර්යේෂණයට ලක් වෙනවා. අපි කියනවා මීටත් ප්‍රථම ප්‍රීක්ලිනිකල් ස්ටඩීස් කියලා එකක් තියෙනවා. අපි සතුන් මත කරන එක. ඊට අමතරව මිනිසුන් මත කරනකොට phase 1, ඊට පස්සේ phase 2, phase 3 clinical trials කළා. තුන්වෙනි මට්ටමේ clinical trial එක කරාම පස්සේ තමයි මේක මනුෂ්‍යයන්ට භාවිතයට වැඩිපුර භාවිතයට බ්‍රෝඩර් යූස් එකට අනුමැතිය ලබා දෙන්නේ. ඉතින් ඒක ඉතා වැදගත්. මොකද නිකන් ඔහේ මේ ලෙඩේ ධර්මයේ කියලා එකපාරට කලබලේ මේ එන්නත් නිෂ්පාදනය කළා අනුමැතිය ලබා දෙන්නේ විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විවිධ රෙගියුලේටර් බොඩිස් කියන්නේ මේවා පරිපාලනය කරන ඒවා පාලනය කරන ආයතන තියෙනවා. ඇමරිකාවේ FDA එක, යුරෝපියන් යුනියන් එකේ වෙනම කමිෂන් එකක් තියෙන. ඒ වගේ හැම තැනකම ඉතාමත්ම තදින් මේ සම්බන්ධයෙන් හොයා බලනවා මේ ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන්. ඉතින් අපි ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් වැක්සින් එකක් කියන්නේ එන්නතක් නිෂ්පාදනය කරන්න යන මේ පාර තමයි මේක. ඉතින් මේක දැන් ඔබ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොරෝනා වෛරස් එක ඉතා කෙටි කාලයක් තුළ මුළු ලෝකෙම මිනිසුන් නතු කරගත්තා. ඒ කියන්නේ යම්කිසි අලුත් දෙයක් වැක්සින් අලුත් එන්නතක් වුණත් පරීක්ෂා කරන්නත් රෝගිනොත් ඇති වෙනකන් ඉන්නවා. ඒ වගේම මේක ගැටලුවක් නිසා ඕනෑම වෙලාවක රෝගීන් මේ වගේ පරීක්ෂණයකට සහභාගී වීමෙත් හැකියාව තියෙනවා. ඒක නිසා තමයි මේ සාමාන්‍යයෙන් යන පාරට වඩා ලේසි අධිවේගී මාර්ගයක් අපිට ගොඩ නැගුණා මේ COVID-19 එන්නත නිෂ්පාදනය කරන්න. ඒක නිසා තමයි මේ සියලුම බාධක මේ අධිවේගී මාර්ගයේ තිබ්බත් ඒ අවශ්‍ය කරන බාධක පහසුවෙන් යන්න පුළුවන් වුණා. මොකද පාර කෙලින් කරලා තින් නිසා වැඩිපුර ආසාදිතයන් ඉන්න නිසා සහ සියලුම රටවල් එකතු වුණා. සියලුම කියන්නේ විද්‍යාඥයන් තමගේ පර්යේෂණ මේ සඳහා යොමු කරා. ඒ වගේ එකතු වීමක් සාමූහිකව මුළු ලෝකෙම පහුගිය වසර පුරා විද්‍යාඥයන් උත්සාහ කරේ මේ ප්‍රශ්නට විසඳුමක් හොයන්න. ඉස්සර කරේ විවිධ ප්‍රශ්න වල විවිධ කට්ටිය විවිධ විතර කරා. දැන් හැමෝම එකතු වෙලා එකම ජවයක් විදියට මේක ගිය නිසා තමයි මේ ඉක්මනින් මේ පර්යේෂණ ඉවර කළා මේ නිෂ්පාදන සිදුකම් වලට එන්න පුළුවන් වුණේ මේ එන්නත්වල. ඉතින් අපි බලමු පළවෙනි අධීරයේ ක්ලිනිකල් ට්‍රයල් එකේදී අපි සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඊට අඩු ප්‍රමාණයක් මිනිත්තු 25 කියන්නේ මනුෂ්‍යයන් 25 50 අතර ප්‍රමාණයකදී බලනවා මේ පාවිච්චි කරන එන්නතේ ආරක්ෂාව. ඒක විශේෂයෙන්ම safety committees කියන්නේ ආරක්ෂිත කමිටු තියෙනවා. ඊට අමතරව independent කියන්නේ මේ නිෂ්පාදකයන්ට අමතර වෙනම කට්ටිය ධම්මල වල මේ ආරක්ෂාව තහවුරු කරනවා. එහෙම තහවුරු වුණොත් තමයි second phase එකට යන්නේ. ඒ second phase එකේදී අපි සාමාන්‍ය මිනිස්සු 100 ගණනකට දෙනවා. ඒකෙදී බලන්නේ ඒ ලබා දෙන මාත්‍රාව සුදුසුද? ලැබෙන ප්‍රතිශක්තිය හොඳයිද? තවදුරටත් අපි අර කලින් ලබාගත් තහවුරු කරගත් ආරක්ෂිතභාවය තවදුරටත් phase 2 දෙවෙනි මට්ටමේ clinical trial වලදී තහවුරු කිරීම සිදු කරනවා. ඊට පස්සේ තමයි තුන්වෙනි අධීරයේ කියන්නේ phase 3 clinical trials වලට එන්නේ. ඒකෙදී නැවතත් අපි තහවුරු කරනවා මේ දබා දුන්න වැක්සින් එකෙන් අවශ්‍ය දේ වෙනවද? ඒකෙන් මිනිස්යන් රැකෙනවද කියන එක තමයි මේකෙදී ප්‍රධාන වශයෙන් අපි බලන්නේ. අපි වැක්සින් efficacy එක බලන තමයි ප්‍රධාන වශයෙන් මේක යූස් කරන්නේ. ඊට අමතරව ඒ ලැබෙන දත්ත මේ වගේ වැක්සින් එකේ තියෙන කියන්නේ එන්නතේ තියෙන ආරක්ෂාව තවදුරටත් තහවුරු කරනවා. මේ සඳහා අපි සාමාන්‍යයෙන් දහස් ගණනක් පාවිච්චි කරනවා. දැන් මේ ලෝක පුරා මේ වැක්සින් මේ එන්නත් කරන සියලුම phase 3 trial වල මේ දහස් ගණන් පුද්ගලයන් සහභාගී වුණා. මේකේ වැදගත්කම තමයි COVID-19ට දහස් ගණන් සහභාගී වුණා වගේම අනිකුත් විවිධ වැක්සින් එන්නත් වලටත් මේ වගේම ප්‍රමාණයක් තමයි සහභාගී වෙලා තියෙන්නේ. මීට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනවා. මේ හා සමානම ප්‍රමාණයක් තමයි සහභාගී වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් මේ අනුමත වෙලා තියෙන ප්‍රධාන වැක්සින් සියල්ලම මේ phase 1 2 3 කියන තුන් අධීරම සම්පූර්ණ කළා. ඒවා සුදුසුයි කියලා තීරණය වුණාන් පස්සේ තමයි ඒ අවශ්‍ය කරන රෙගියුලේටරි ලයිසන්ස් එක හම්බෙන්නේ. දැන් මේක සුදුසුයි මේ රෝගයට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒවා ලබා ඊට පස්සේ තමයි නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන අනුමැතිය නියම විදිහට ලැබෙන්නේ. ඉතින් මම නැවතත් කියනවා මේක අපි කොහොමද ඉක්මන් කරේ? මොකද දැන් වෙන සාමාන්‍ය වෙන්නේ නැතක් හදන අවුරුදු 10ක් විතර යනවා. මේක කොහොමද අවුරුද්දක් ඇතුළත හදන්නේ? හේතුව තමයි මේ සියලුම ඒවා එකිනෙක සමපාත කරලා තමයි ගත්තේ. එකක් සාමාන්‍යයෙන් වෙන්නේ මේක ඉවර වුණාම තමයි phase 1 එකට යන්නේ. phase 1 ඉවර වුණාම තමයි phase 2 යන්නේ.
ෆේස් 2 එනකොට තමයි ෆේස් 3 යන්නේ. එතකොට මේ පළවෙනි අධීරයේ මේවා සාර්ථක වෙනකොට මේ අවශ්‍ය කරන සියලුම දත්ත අවශ්‍ය කරන විශ්ලේෂණ සිදු කරලා ඒත් එක්කම ෆන්ඩිනුත් ඒ කියන්නේ අවශ්‍ය කරන ආධාරات ලැබෙන නිසා මේවා සමපාත වෙලා එකිනෙක සමපාත වෙලා පටන් ගත්තා. ඒ නිසා මේ යන කාලය අඩු කරගත්තා. ඒ නිසා අර දීර්ඝ ගමනක් යන්න ඕන එක කෙටි පාරකින් කරගන්න පුළුවන් වුණා. හැබැයි කෙටි පාර කරාට ඒ කරන ක්‍රමවේදය කෙටි කරලා නැහැ. මේ සියලුම දේවල් ඒ ආකාරයෙන්ම එක්ක මේ COVID-19 වැක්සින් එක හදනකොටත් කරා. ඒක නිසා නැවතත් කියන්න තියෙන්නේ මේ සියලුම දේවල් අනුමතව කරලා තියෙන නිසා දැනට ලියාපදිංචියේ තියෙන ලෝක සංවිධානයේ අනුමත වැක්සින් සියල්ලම ආරක්ෂිත සහිත බව තමයි කියන්න තියෙන්නේ. හැබැයි එතනින් එක නවතින්නේ නැහැ. දැන් අපි සියලුම දෙනා ඉන්නේ මේ ෆේස් 4 ට්‍රයල් එකේ. ඒ කියන්නේ ලෝකුරා මේක සියලුම දෙනාටම ගහනකොට අපි ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිනවා. අපි ඒකට කියනවා සේෆ්ටි සර්වෙලන්ස් එකක් කියලා. අපි දැන් මේ ෆේස් 4 ඒ ෆේස් එකේ තමයි දැන් අපි ඉන්නේ. මේකෙදි අපි බලන්නේ අපි කලින් ෆේස් 1 2 3 යන තුන් අවස්ථාවෙම තහවුරු කරගත ආරක්ෂිතභාවය තවදුරටත් ඒ සේම තියනවාද කියලා අපි බලනවා. ඊට අමතරව අපි බලනවා අසාමාන්‍ය අපි කලින් නොදුටු අතුරු ආබාධ මොන හරි එනවද කියලා තමයි මේ ෆේස් 4 එකේදී බලන්නේ. ඉතින් ඒක එහෙම කරගෙන යනකොට තමයි ඔය පහුගිය දවස්වල විශේෂයෙන්ම යුරෝපීය ආශ්‍රිතව මේ විශේෂ කතා බහක් ඇති වුණේ මේ රුධිර කැට ගැසීම සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් తాවකාලික යුරෝපීය ආශ්‍රිතව අත්හිටුවීමක් සිදු කරා. ඉතින් ඒ අත්හිටුවීම සිදු කරේ මොකද ෆේස් 4 ස්ටඩි ෆේස් 4 ලෙවල් එකේදී ඒ ප්‍රධාන වශයෙන් බලන්නේ අසාමාන්‍ය අතුරු ආබාධ එනවද කියලා. නිසා ඒ වෙලාවට කරන්නේ ඒවා හඳුනාගෙන අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන එක. දැන් මේ අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කියන වැක්සින් එක ගත්තාන් පස්සේ මේ ඔක්ස්ෆර්ඩ් වල නිෂ්පාදිත වැක්සින් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් යුරෝපය තුල දැනට භාවිත වෙලා තියෙනවා. ඒ වගේම මේ සීරම් ඉන්ස්ටිටියුට් එකේ කොවිෂීල්ඩ් කියන වැක්සින් එක මිලියන 27කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුළ භාවිත වෙලා තියෙනවා. ඔබ දකිනවා තා විශාල ලෙස මේ එන්නත් මාත්‍රාවන් භාවිත වෙලා තියෙන මිනිස්සුන් අතර. එතකොට එවැනි මාත්‍රාවන් භාවිත වෙනකොට සමහර ඇතිවෙන ඵලයන් අපිට වෙන් කර හඳුනා ගන්න අමාරුයි. මේවා ස්වභාවික වෙන වේවද එහෙම නැත්නම් එන්නත හරහා වූ අතුරු ඵලයක්ද කියලා. ඒක නිසා තමයි අර රුධිර කැටි ගැසීම සම්බන්ධයෙන් වෙච්ච දේවල් නිසා తాවකාලික නැවතුනේ. හැබැයි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ තමන්ගේ මතය ප්‍රකාශ කරා. ඒගොල්ලන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ ආපු මේ රුධිර කැටි ගැසීම් සම්බන්ධ සංකූලතා මේ වැක්සින් එකට ඩිරෙක්ට්ලි තාම සම්බන්ධයි කියලා කියන්න බෑ. මොකද කිසිම දත්ත විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් පස්සේ තාම ඒ පිළිබඳව තහවුරු කිරීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා දැනටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතා පැහැදිලිව කියලා දෙනවා මේ එන්නත භාවිතය මගින් ලැබෙන වාසිය භාවිතා නොකිරීමේ සිටින වාසියට වඩා ගොඩක් වැඩි නිසා කිසිම පැකිලීමකින් තොර සීලම රටවල් වලට උන්ගේ උපදෙස් ලබා දෙලා තිනවා කිසිම මේ අඩුවකින් තොරව එක ඒ විදිහටම මේ එන්නත් කරන්නේ සිදු කරගෙන යන්න කියලා. ඊට පස්සේ අනිකුත් දේ තමයි දැන් විශේෂයෙන්ම මේක ඇති වුණේ ෆයිසර් mRNA වැක්සින්ස් එන්නත් සම්බන්ධයෙන් ඇලර්ජික් රියැක්ෂන් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ සමහරලාට ඇනෆිලැක්සිස් කියලා අපි කියනවා මාරාන්තික ආසාත්මිකතාවයන් තත්ත්වයන් ඉන්න පුළුවන්ද කියලා. අපි දන්නවා ඕනෑම වැක්සින් එකක් මම ඉස්සෙල්ලා ඔයගලන්ට සමයා කරා. වැක්සින් එකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරී සංඝටකයක් තියෙනවා. ඊට අමතරව වැක්සින් එකක් මෙයා කරගෙන හදන්න අවශ්‍ය කරන අනිකුත් සංඝටක තියෙනවා. මේ ඕනෑම සංඝටකයකට අපි ප්‍රතිචාර දක්වන්න පුළුවන්. කියන්නේ ඇලර්ජික් වෙන්න පුළුවන්. අපි දන්නවනේ ඕනෑම කෙනෙක් සමහර අයට මේ කිරි වලට ඇලර්ජික් වෙනවා. සමහර අයට විවිධ කෑම වලට ඇලර්ජික් වෙනවා. ඒ වගේ තමයි අපේ ජන කොට්ටාශය තුළ සමහර පුද්ගලයන් ඉන්න පුළුවන්. තාමත්ම කලාතුරකින් ඔය එන්නත හදන්න පාවිච්චි කරු යම් කිසි කොටසකට ප්‍රතිචාර දක්වන, ඒ කියන්නේ අසාත්මිකතාව දක්වන. අන්න එහෙම කට්ටිය සමහර වෙලාවට අසාමාන්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේක ඉතාමත්ම කලාතුරකින් මේ COVID-19 වැක්සින් එක විතරක් නෙමෙයි ඕනෑම වැක්සින් එකකට එක පොදු දෙයක්. එහෙම කියලා අපි පොඩි දරුවන්ට එන්නත් කරන්නේ සිදු කර නොකර ඉන්නේ නැහැ. මොකද හේතුව තමයි යම් කිසි අවස්ථාවකින් මේ ඇනෆිලැක්සිස් එහෙම නැත්නම් මේ මාරාන්තික අසංවිතාවය ආවොත් ශ්‍රී ලංකාව තුල ඕනෑම කුඩා රෝහලක පවා මේ ඉතාමත්ම හොඳින් මෙවැනි සංකූලතාවයක්
මැනේජ් කරන්න කියන්නේ පාලනය කරන්න අවශ්‍ය කරන බෙහෙත් තියෙනවා. ඒ නිසා ඒක කියන්නේ විශේෂයෙන් අපි පාවිච්චි කරන ඇඩ්‍රිනලින් කියන විශේෂ බෙහෙත් එක. ඉතින් ඒ වගේ අවස්ථාවක ඇඩ්‍රිනලින් බෙහෙත් එක පටන් ගන්න පාවිච්චි කරන්න හැකියාවක් ලැබුණොත් කොයි වෙලාවක මරණයක් සිදු වෙන්නේ නැතුව ඉතාමත්ම පහසුවෙන් ජීවිතයක් බේර ගන්න පුළුවන්. ඒ නිසා මේ ඇලර්ජික් එකක් ඒ කියන්නේ අසත්මිතාවක් තිබීම තිබෙයි කියලා සැක තිබෙන කෙනෙක් නෙමෙයි මේක තිබෙයි කියලා සැක වෙලා මට මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා හිතලා නොගහින්න එක බුද්ධිමත් දෙයක් නෙමෙයි. මොකද හේතුව එහෙම අසත්මිතාවෙන් තියෙන කට්ටිය විශේෂයෙන්ම අපි අධ්‍යයනය කළා ඒ වෙලාවට අවශ්‍ය කරන රෙකමෙන්ඩේෂන්ස් අපි රෙකමදාරු දෙනවා මේගොල්ලන්ට ගහන්න පුළුවන් මේගොල්ලන්ට බෑ කියලා. එහෙම නැතුව Taman සැක කළා මට මෙහෙම ඇති ඒක නිසා මට ඇලර්ජික් ඇති කියලා නොගහින්න එක බුද්ධිමත් දෙයක් නෙමෙයි. දැන් මම මේ දක්වා ඔයගලන්ට විවිධ දේවල් කියලා දුන්නේ මේ COVID-19 එන්නතේ තියෙන ආරක්ෂිතභාවය. මම නැවතත් කිව්වොත් මේක අනිත් සියලුම වැක්සින්ස් වගේම මේ හැම ක්ලිනිකල් ට්‍රයල් ෆේස් එකක්ම ගිහිල්ලා හැම සේෆ්ටි චෙක් එකක්ම ගිහිල්ලා ඒ හා සමානම වූ පුද්ගලයන් රාශියකට එන්නත් කරන සිදු කළා අවසානයේ ලෝක සංවිධානයේ මගින් තමයි මේක තහවුරු කරේ මේක කරන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා කිසිම ගැටලුවක් බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් මේ ලියාපදිංචි වෙච්ච මේ COVID-19 එන්නත ඔබට ලබා ගැනීමේදී. සා නැවතත් කියනවා ඒක ඉතාමත්ම ආරක්ෂිතයි. ඊට පස්සේ දැන් මේ ආරක්ෂිතයි කියලවල ඔබ දැන් තීරණය කරනවා හරි දැන් මම වැක්සින් එක ගන්න කැමතියි. මොකද මම හිතුවා මට දැන් බොහොම සතුටුයි. මට දැන් මේක ගැන විශ්වාසයක් තියෙනවා. දැන් මේ විදිහට හදපු වැක්සින් එකක් මම ගහ ගන්න කැමතියි. ගහගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ගහගත්තාන් පස්සේ ඕනෑම කෙනෙක්ට විවිධ අතුරු අපහසුතා එන්න පුළුවන්. ඉතින් ඒක අපි විශේෂයෙන්ම අපි දකිනවා අපේ පොඩි දරුවෝ මාස 2කින්, මාස 4කින්, මාස 6කින්, අවුරුදු 1කමාරෙන්, අවුරුදු 5කින්, අවුරුදු 10කින් ඒ වගේ දීර්ඝ කාලීනව ඒගොල්ලන්ව අපි මේ එන්නත් කිරීමකට ලක් කරනවා. එතකොට අපි ඒ වෙලාවට කොයි වෙලාවකත් හිතන්නේ නැහැ ආනේ මගේ පුතාට මගේ දුවට මේක නිසා මම වැක්සින් එක මම එන්නත ගහන්නේ නැහැ කියලා. මොකද හේතුව තමයි මේ මගින් ලැබෙන ආරක්ෂාව වැඩි නිසා අපි ඒ දවස් දෙක තුන ඉවසගෙන ඉඳලා ඒ දරුවාට එන්නත් කරණය සඳහා යොමු කරන. ඒ වගේ තමයි. ඉතින් වැඩිහිටියන්ට ටිකක් මේ එන්නත් කරන්නේ අසාමාන්‍යයි. මොකද අපි ලොකු වෙලා කවදාවත් එන්නත් අරගෙන නැති නිසා මේක ටිකක් අපිට දැනෙනවා වැඩි. පොඩි දරුවන්ට ඊටාම පහසුවෙන් ඒක ගෙනියන්න පුළුවන් වගේ වැඩිහිටියන්ටත් මේක දවසක් දෙකක් යනකොට මේක ඉබේම නැති වෙ යනවා. සාමාන්‍යයෙන් වෙන මේ එන්න පුළුවන් අතුරුඵල තමයි මම මේ කියලා තියෙන්නේ. ඊට අමතරව මේ අපි ටිකක් මේ අපහසුතාවයන් පැය 48කට වඩා වැඩි යනවා නම් අන්න එතකොට අපි ටිකක් වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. මේ පවුලේ වෛද්‍යලත් එක්ක සම්බන්ධලා ඒ වගේ වෙලාවට කතා බහ කරන්න මට මේම ඉන්ජෙක්ෂන් එක ගැහුවා දැන් මම පැය 48කට වඩා වැඩි. හැබැයි මට මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට අවශ්‍ය කරන වෛද්‍ය මඟ පෙන්වන්නට යොමු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙවැනි අවස්ථා ආත්ම කලාතුරකින් තමයි සිදු වෙන්නේ. ඉතින් ඇයි මේ එන්නත ගන්න ඕනේ? දැන් එන්නතේ මගින් ලැබෙන ආරක්ෂාව මොකක්ද? දැන් මේ COVID-19 එන්නත තාම අපි දීර්ඝ කාලීනව අපිට ලැබෙන වාසි ගැන අපි දන්නෙත් නැහැ. අවාසි වගේම වාසි දන්නෙත් නැහැ. මොකද හේතුව තමයි අපි දන්නවා දැනට තහවුරු කරලා තියෙන්නේ එන්නත මගින් අපිට ලැබෙන ප්‍රධානම දේ තමයි මේ මරණ අඩු කර ගැනීම. ඊට අමතරව මේ රෝගයේ වැළඳීම අඩු කරගන්න හැකියාව තියෙන්න පුළුවන්. ඊට අමතරව රෝගයේ පැතිරෙන අඩු වෙන්න උදව් වෙන්න පුළුවන්. ඒ වගේම කිසිසේකින් මේ අසාධ්‍යද තත්ත්වයටපත් වුණත් ඒ සංකූලත අඩු කර ගැනීමට පුළුවන් මේ එන්නත ගහලා තියෙන නිසා හැමතිස්සෙම මතක තියාගන්න එන්නතෙන් මේ COVID-19 රෝගයට එරෙහිව වාසි ගොඩක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව ඔළුවට ගත යුතුයි. දැන් ආරක්ෂා සහිතයි කියලා මම ඉස්සෙල්ලා පෙන්නලා දුන්නා. දැන් මේක ගැනීමේ වැදගත්කමක් තවදුරටත් වැඩිපුර ආරක්ෂා තියෙන නිසා අපි යොමු වෙන්න ඕනේ මේක ලබා ගැනීමට. ඉතින් කොහාටද මේක ලබා දෙන්නේ? දැන් ඔබ දන්නවා ලංකාවේ ඉතා විශාල ජනගහනයක් හිටියට මේක අපිට ලැබිලා තියෙන ඉතා අඩු වෙනත් ප්‍රමාණය. ඉතින් මේක ලබා දෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමුඛතා ලයිස්තුවක් හදනවා. ඉතින් ප්‍රමුඛතා ලයිස්තුවේදී ඔබ දන්නවා පහුගිය මාසයකමාර පුලාවට ඉදිරි පෙළ සේවා සපයන සෞඛ්‍යාංශ, ත්‍රිවිධ හමුදාවේ සහ වෙනත් හඳුනාගත් කණ්ඩායම් වලට මේ එන්නත්කරණය සිදු කරා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවුරුදු 60ට වැඩි කට්ටියට
දැන් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන අර කොවැක්සින් ක්‍රමවේදය හරහා ලැබෙන මේ වැක්සින් මේ එන්නත් සියල්ලම අවුරුදු 60ට වැඩි කට්ටියට තමයි ගහන්නේ. මොකද හේතුව වයස වැඩි වෙන්න සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව වැඩි. ඒක නිසා වැඩි වයස කට්ටියට මේ එන්නත භාවිතා කරනවා. මොකද යම්කිසි වෙලාවක වයස වැඩි කෙනෙක්ට හැදුනොත් තමයි සංකූලතා හැදිලා නියුමෝනියා හැදිලා සමහර විට මිය යෑමේ හැකියාව සම්භාවිතාව වැඩි අඩු වයසක කෙනෙක්ට වඩා. ඒ වගේම මම ඊළඟට කියන කරුණ ඉතාමත්ම වැදගත් ඉතාමත් හොඳින් හිතට ගත යුතු දෙයක් තමයි. මොකද විශේෂයෙන්ම අපිට නිරන්තරයෙන් පුද්ගලයන්ගෙන් රෝගීන්ගෙන් මේ විමසීම් ලැබෙනවා. මට දියවැඩියාව තියෙනවා මම මේක ගැහුවට කමක් නැද්ද? නැත්නම් මට මේ හෘද රෝගයක් මට බයිපාස් එකක් කරලා තියෙනවා. එහෙම නැත්නම් මට heart attack හැදිලා තියෙනවා. මට blood pressure තියෙනවා. නැත්නම් මට මේ කැන්සර් එකක් හැදිලා තියෙනවා. මට මේ වකුගඩු ප්‍රශ්නේ තියෙනවා. නැත්නම් මට මේ ස්නායු රෝගය තියෙන නිසා මම මේක ගැහුවට කමක් නැද්ද? මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි ලංකාවේ COVID-19 හැදිලා මිය ගිය 500 දෙනාටින් සියලුම දෙනාට පාහේ මේ කියපු යම්කිසි සංකූලතාවයක් තිබ්බා. COVID-19 විතරක් නෙමෙයි ඒ සියලුම දෙනාට මේ යම්කිසි අනෙකුත් සංකූලතාවයක් තිබ්බ නිසා තමයි ඒගොල්ලන් අමාරුනේ. ඒක නිසා තමයි ඒගොල්ලන්ට මිය යන්න උනේ. ඒ නිසා මතක තියාගන්න ඔබ යම්කිසි වෙනත් රෝගාබාධ වලින් පෙළෙනවා නම් ඔබ මේ ප්‍රමුඛතා ලයිස්ට් ඉහළට එන කෙනෙක්. කොයි වෙලාවකත් පස්සට යන්න එපා. අපෝ මට මේක තියෙන නිසා මට මේක හොඳ නැති වෙති කියලා නැහැ. ඔබට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. මොකද යම් කිසි දවසක වැරදිලා හරි ඔබට හැදුනොත් අසනීප වෙලා සංකූලතා හැදිලා සංකූලතාවල මිය යන්න හැකියාව තියෙන්නේ මේ වගේ වෙනත් නිදන්ගත රෝග තිබෙන කට්ටියට විතරයි. නිසා පස්සේ මේ කට්ටියත් ආවනම් පස්සේ ක්‍රමක්‍රමයෙන් රට මාර්ණය වෙන විදිහට මම හිතන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයා කළ මේ ඒගොල්ලන්ගේ අනුපිළිවෙල හැටියට ඊට පස්සේ තරුණ කණ්ඩායම් අනිත් කණ්ඩායම් ආවරණය කරගෙන ඉදිරියට යයි. ඉතින් ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ එන්නත ලබා දෙන්න බැරි කාණ්ඩක් තියෙනවා. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රෝගී මේ එන්නතේ කොටස් වලට අසාධ්‍යතාව තියෙන කට්ටියට අපි දෙන්නේ නැහැ. ඒ වගේම වෙනත් අසාධ්‍යතාව තියෙන කට්ටිය පරීක්ෂා කරලා බලලා සුදුසු නම් ඒකට ලබා දෙනවා. මේක නොදෙන කණ්ඩායම් කීපයක් හඳුනලා තියෙනවා. විශේෂයෙන් ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් පළවෙනි මාසය වෙනකන් දෙන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ දාලා තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේගොල්ලන්ට හොඳ නැහැ කියලා. මේවා දෙන්න එපා කියන්නේ මේ වගේ පර්යේෂණ වාර්තා නැති නිසා. අවුරුදු 18ට අඩු යටත් එහෙමයි. මේකට පර්යේෂණ වාර්තා නැහැ. හැබැයි දැනට මේ වෙනකොට යුරෝපයේ ඉතා විශාල ලෙස මේ ට්‍රයල් සිදු වෙනවා මේ ආශ්‍රිතවත්. ඉතින් ඉදිරි මාස එකමාර යනකොට මේ සම්බන්ධයෙන් අපිට නිර්දේශ ලැබී මූලික වාර්තාවල හැටියට මේ විශේෂයෙන්ම කිරිදෙන මවුනට ගර්භවතුන් මවුන්ටත් කිසිම ගැටලුවක් ඇති නෙවෙලා කියන විදිහට තමයි මූලික වාර්තාවල වාර්තා වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක ගැන කිසිම බයක් ඇති කරගන්න හොඳ නැහැ. අනිත් දේ තමයි විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගත් අවස්ථා කීපයක් තියෙනවා. විශේෂයෙන් සමහර අයට කලාතුරකින් හැදෙන රුධිර කෙට ගැසීමේ දුර්වලතාවය තියෙනවා. අන්න ඒ වගේ අයට අපි වෛද්‍ය නිර්දේශ අරගෙන තමයි ගහන්න කියන්නේ. විශේෂයෙන් අර වෝෆරින් වගේ බෙහෙත් ගන්න කට්ටියට. මොකද ඕනෑම ඔබ දන්නවා මේ වැක්සින් එක නෙමෙයි එන්නත නිසා නෙමෙයි ඕනෑම අවස්ථාවක උනත් ලේ ගලා ගැනීමේ හැකියාව වැඩි. අන්න ඒ වගේ ලාට වැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ වැක්සින් එක ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන නිසා ඒක ඒ වෙලාවට විතරක් වෛද්‍ය උපදෙස් ලබාගෙන මේ එන්නත් කරන්නට යොමු වෙනවා. ඒ වගේම තමයි මේ එන්නතත් එක්ක බැඳිච්ච ඊ타ත්ම මිත්‍යා විශ්වාස කීපයක් තියෙනවා. ඉතින් මේ මිත්‍යා විශ්වාස සාමාන්‍යයෙන් වෙන්නේ අනිත් මේ හොඳ දේවල් වගේ නෙමෙයි. ඊටා ඉක්මනින් පැතිරෙනවා සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා, කටින් කට පැතිරෙනවා මේ විවිධ ක්‍රම වලින් මේ මිත්‍යා විශ්වාස පැතිරෙනවා. ඉතින් අපි මම මේ ප්‍රධාන මිත්‍යා විශ්වාස අපිටත් ඇහිච්ච ඒවා තියෙනවා. ඉතින් අපි ඒවා ටිකක් කියන්න තමයි දැන් මම උත්සාහ කරන්නේ. එකක් තමයි මේ වැක්සින් එක නිසා මට COVID-19 හැදෙන්න පුළුවන් කියලා මතයක් ගොඩ නැගුණා. නැහැ. කිසිම වෙලාවක එහෙම කතාවක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් සිදුවන්නේ නැහැ. හේතුව තමයි වැක්සින් මේ එන්නත මගින් බලාපොරොත්තු වෙන ඔබට COVID-19 හැදෙන එක නවත්තන්නේ. ඒක අනිත් පැත්ත නෙවෙයි. ඒ වගේ තමයි මේ එන්නත මගේ එන්නත ගත්තොත් මම PCR පොසිටිව් වෙන්න පුළුවන්. කිසිම වෙලාවක එහෙම වෙන්නේ නැහැ. කිසිම කොයි වෙලාවකත් එන්නත නිසා PCR පොසිටිව් වීමේ හැකියාවක් නැහැ. අනිකුත් මාතේ තමයි ගොඩනගිලා තියෙන්නේ. මේ වැක්සින් එක ගත්තාම පස්සේ මගේ ජාන වෙනස් වෙනවා. එහෙම නැත්නම් සමහරු කියන මගේ මේකට චිප් එකක් දානවා.
ඒ වගේ විවිධ මත ගොඩනැගිලි තිබ්බා. එවැනි කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. ඔබගේ DNA වලට කිසිම බලපෑමක් මේ ජාන වලින් හදපු මේ වැක්සින් වලින් පවා සිදු කරන්න බෑ. ඒ නිසා මේ මතයත් මිත්‍යා මතයක් විදිහට තමයි අපි ලේබල් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම නැවතත් මතක් කරන්නේ දියවැඩියාව හෝ බෝ නොවන රෝග තියෙන සියලුම දෙනා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට පැමිණෙනවා. ඔබට අවස්ථාව ආපු ගමන් පස්සට යන්න එපා. මට මේ ලෙඩේ තියෙනවා අර ලෙඩේ තියෙනවා කියලා ඔබ ඉදිරියට යන්න ඕනේ. ගිහිල්වල වැක්සින් එක ලබා ගන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක්ට එන්නත් කරණයෙන් පස්සේ කොරෝනා හැදෙන්න පුළුවන්ද? මේක මම ක්‍රම දෙපැත්තක් බැලලා කතා කරනවා. එකක් තමයි එන්නත් කරණය කළා ඔබට ප්‍රතිශක්තිය නිවැරදි විදිහට ගොඩනගෙන යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒ කාලය ඇතුළත ඔබ වෛරස් එකට නිරාවරණය වුණොත් ඕනෑම අවස්ථාවක මේ වෛරස් එක ඔබට හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒ අපි කියන එකට වින්ඩෝ පීරියඩ් එක. ඔබට ප්‍රතිශක්තිය ගොඩනගෙන කාලය ඇතුළත වෙන්න පුළුවන්. ඊට අමතරව ඊටාත්ම කලාතුරකින් එන්නත් කරණය සිදු කරත් සමහර අවස්ථා තියෙනවා ඔබට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩ ලැබෙන්නේ නැති. අන්න ඒ වෙලාවට සමහර වෙලාවට කලාතුරකින් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔබ දන්නවා ඕනෑම බෙහෙතක් 100% සාර්ථක නැහැ. ඉතින් පොඩි මේ වගේ තත්ත්වයන් තියෙන පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අපි කියන්නේ ලබා ගන්න එක ඉතා වැදගත්. ඊටාම කලාතුරකින් ප්‍රතිශක්තිය ගොඩනගන්න පුළුවන්. සමහරවිට දැන් සමහර රටවල අපි කියනවා දැන් සාමාන්‍යයෙන් යෝජිත ක්‍රමවේදය තමයි ඩෝසස් දෙකක් දෙන එක. දැන් අලුතෙන්ම සමහර මේ වගේ චෙක් කරලා මම මේ ඊයේ කිව්වා මේ තුන්වෙනි ඩෝස් එකකුත් ඒගොල්ලන්ට රෙකමන්ඩ් කරලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒවා බලලා අවශ්‍ය කරන මැදිහත් වීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ වැක්සින් එක එන්නත ගැහුවාන් පස්සේ දැන් මම වැක්සින් එක ගහලින් දැන් මම බය වෙන දෙයක් නැද්ද කියන එක තමයි අනිත් ප්‍රශ්නේ. ඉතින් මේකේ වැදගත් දේ තමයි තාම අපිට කිසිම තත්ත්වයක් ලැබිලා නැහැ. වැක්සින් එක ගැහුවා කියලා සාමාන්‍ය විදිහටම ඉන්න පුළුවන් කියලා. හැබැයි ඉදිරියේදී අපිට අවස්ථාවක් ලැබෙයි. අපිට ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. මොකද අපි මේ එන්නත ගහන්නේ අපි දැන් ඉන්න විදිහට නැතුව අර පරණ විදිහට ඉන්න අවශ්‍ය නිසා නේ. ඒ නිසා අපි ඉවසීමෙන් මේක තුරන් වෙනකන් විතරක් ඉවසීමෙන් කටයුතු කරොත් අපිට පරණ සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. ඒ කාලය තුල අනිවාර්යයෙන්ම මේ හොඳ පුරුදු ටික පවත්වා ගන්න, සබන් යදා අත්සොදා ගන්න, සමාජ දුරස්ත භාවය තබා ගන්න, නිවැරදි විදිහට මේ මාස්ක් එකක් අපි කියනවා මෙඩිකල් මාස්ක් එකක් දාන්න කියලා. ඉතින් කොච්චර කල් මේ ප්‍රතිශක්තිය රඳා පවතීද ඒ පිළිබඳව අපි තාම දන්නේ නැහැ. හේතුව තමයි මේක අලුත් මේ එන්නත අලුත් ලෙඩක්. තාම ලෙඩේ හැදිලත් ලෝකෙට අවුරුද්දක් විතර වෙන්නේ. අවුරුද්දයි මාස 3ක් විතර වෙන්නේ. එතකොට ඒ නැචරල් අපි සාමාන්‍ය ස්වභාවික ප්‍රතිශක්තිය ලැබිච්ච කට්ටියටත් තාම තියෙනවද කොච්චර කල් තියෙනවද කියලා අවධානය කරගෙන යනවා. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අපගේ ආයතනයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජීව විද්‍යා ආයතනයත් මේ මේ එන්නත මගින් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් විශේෂ විශාල උපරිශ්‍රණ සිදු කරගෙන යනවා. ඉතින් අපිට ඉදිරියේදී මේ ප්‍රතිශක්තිය කොච්චර කාල රඳා පවතීද කියන පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් නැවත මම දැන් ඊට පස්සේ අලුතෙන්ම කතා කරන්නේ දේ තමයි අපි මේ විවිධ ප්‍රභේද ගැන කතා කරනවා. ඉතින් ප්‍රභේද නිසා වැක්සින් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියලා. මේ මම පොඩ්ඩක් සරලව ඉදිරිපත් කරන සාමාන්‍යයෙන් වැක්සින් එකක් ගත්තාන් පස්සේ මේ බයිසිකල් චේන් එකේ තියෙන අර පුරුක් වගේ. ඒ වගේ නියමිත පුරුක් දාමයක් එකට බැඳිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ කොරෝනා වෛරස් එකේ මේ වගේ පුරුක් නියමිත එක පිළිවෙලට බැඳිච්ච පිළිවෙලක් තියෙනවා. ඉතින් මේවා විභේදනය වෙනකොට ඒ එක පරම්පරාවෙන් පරම්පරාවට එකම විදිහට තමයි මේ පුරුක් ටික සම්ප්‍රේෂණය වෙන්නේ. හැබැයි යම්කිසි අවස්ථාවකදී මේ පුරුක් වල තියෙන මේ අනුපිළිවෙල අනුක්‍රමණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වුණාන් පස්සේ ඒ වෙනස් වුණාට වෛරස් එක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයා මේ චර්යාවම තියාගෙන යනවා. හැබැයි යම් කිසි වෙලාවක කලාතුරකින් එක් අවස්ථාවක මේ වෙනස් වෙච්ච ක්‍රමය නිසා වෛරස් එකට ටිකක් වැඩි වාසියක් අත් වෙනවා. එතකොට තමයි ඒක වැඩිපුර පැතිරෙන්න ගන්න. ඒව තමයි අපි කියන්නේ මේ ලෝපුරා කතා වෙන වේරියන්ට්ස් කියලා කියනවා. ඉතින් ලෝපුරා විවිධ වේරියන්ට්ස් හඳුන්වලා දෙලා තියෙනවා. එංගලන්තයේ ආශ්‍රිතව, බ්‍රසීලයේ ආශ්‍රිතව, දකුණු අප්‍රිකාව ආශ්‍රිතව. ඒ කියන්නේ මේ වගේ අර ඩොමිනන්ට් කියන්නේ අනිත් අයට වඩා ප්‍රමුඛත්වය ගැන කරන්න පුළුවන් වේරියන්ට්ස් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒවා තමයි මේ ප්‍රතිශක්තියට බලපායිද නැද්ද කියලා විවිධ මත ගොඩ නැගුණා. හැබැයි මේ වෙනකොට ලෝකුරා පර්යේෂණ සිදු කරගෙන යනවා. දැනට වාර්තාවල තියෙන සියලුම වාර්තාවල හැටියට කියන්නේ විද්‍යාත්මක විදියට නියම විදියට වාර්තාවල හැටියට මේවත් තාමත් හොඳින් මේ ප්‍රභේදات එක්ක වැඩ කරනවා. හැබැයි අර
අපි කියන වයිල්ඩ් ටයිප් පරණ වූහාන් වෛරස් එක හා සමාන නොවුනත් දැනට ඒ වගේ ආරක්ෂාවක් තියෙන නිසා කොයි වෙලාවක මේ ප්‍රභේද ඇති වෙන නිසා වැක්සින් මේ එන්නත් කරන්නේ නවත්තලා නැහැ. අනිත් එක තමයි වැදගත් දේ තමයි යම් කිසි ප්‍රභේදයක් වෙනස් වුණත් මේ ඉතා හොඳ ආරක්ෂාකාරී එන්නතක් තියෙන නිසා ඕනෑම වෙලාවක මේ වැක්සින් එක එන්නත වෙනස් කිරීමේ හැකියාවක් තියෙන නිෂ්පාදකයන්ට. ඒක නිසා තමයි ඔය විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එකේදී ෆ්ලූ වැක්සින් එකේදී පවා වාර්ෂිකව වෙනස් කර දෙන්නේ. මොකද ඒ කාර්යයට ඒ අවුරුද්දට අවශ්‍ය කරන ගැළපෙන විදිහට ඒ වේරියන්ට්ස් වලට ඒ එන්නත වෙනස් කරලා දෙන්න පුළුවන්. ඉතින් අපිට යම් කිසි දෙයක් හැදුනාන් පස්සේ ඒකේ වෙනස් කිරීම කරන්න ඉතාමත්ම ලේසි. ඒක ගැන බයක් වෙන්න දෙයක් නෑ. වේරියන්ට්ස් ආවත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි මාත්‍රාව දැන් හැමෝම දැන් විශේෂයෙන් ලංකාව තුල බලාපොරොත්තු වෙනවා දෙවෙනි මාත්‍රාවක් ගන්න කට්ටිය. කවදද මේක ගහන්නේ? මොකද පළවෙනි මාත්‍රාව ගැහුවා. දෙවෙනි මාත්‍රාව ගන්න දවස ගැන තාම අදහසක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් හැමෝම නිවැරදි විදිහට ප්‍රතිචක්තිය ගොඩ නැගෙන්න නම් සියලු දෙනාම මාත්‍රා දෙකම ගහන්න අවශ්‍යයි. ඒක ඊටාම වැදගත්. හැබැයි කවද්ද ගහන්නේ කියන එක පිළිබඳව දැන් විවිධ මට වේගෙන එනවා. ඉස්සරදී ආරම්භයේදී නිෂ්පාදකයා කිව්වේ සති 4න් ගහන්න කියලා. මොඩර්නා වැක්සින් ෆයිසර් වැක්සින් සති 3න් වගේ ගහන්න කියලා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සති 4න් ගහන්න කියලා පස්සේ පසු කාලේන ආපු පර්යේෂණ පත්‍රිකාණු එක සති 12ක් දක්වා පරක්කු කිරීම මගින් වැඩි වාසියක් වෙනවා කියලා ඔප්පු කරලා තිනවා. ඒ නිසා දැනට ලංකාවේ සති 12ක් වෙනකට පස්සේ තමයි ගහන්නේ. හැබැයි සති 12කට වඩා පරක්කු වෙන එකක් නැහැ කියන එක තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි ඉතින් මේවා එදිනෙදා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දත්ත. මොකද අලුත් පර්යේෂණ එනකොට මේවා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් වෙන විද්වත්ත කමිටුව හරහා ඒ සාකච්ඡා කරලා ඉතාමත්ම නිවැරදි වෙලාවට ඔබට දෙවෙනි මාත්‍රාව ලැබේ. ඒ නිසා කොයි වෙලාවකවත් දෙවෙනි මාත්‍රාවට බිය වෙලා පළවෙනි මාත්‍රාවෙන් ප්‍රතිශක්තිය ලැබුණා කියලා හිතාගෙන මේ නොගෙන ඉන්න එපා. ඕනෑම වෙලාවක දෙවෙනි මාත්‍රා ලැබුණොත් තමයි අර බූස්ට් වෙනවා කියලා කියන්නේ වැඩි දුර ප්‍රතිශක්තිකරණය පරිණත වෙන්නේ. ඒක තමයි පොඩි දරුවන්ට මාස 2කින් 4න් 6න් නැවත ගහන්නේ අවශ්‍ය කරන ප්‍රතිශක්තිය නියම විදියට ගොඩනගලා දෙන්න අවශ්‍ය නිසා. මට ඇත්තටම ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න ඕනලා තිබ්බේ ඔය මූලික කරුණු ටික තමයි. ඉතින් මම හිතනවා මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගලන්ට මට උත්තර දෙන්න පුළුවන් වේවි කියලා. බොහොමත්ම ස්තුතියි. ඩොක්ටර් චන්දිම අපි කොච්චර පොඩ්ඩද අපිට දැනන් හිටියේ කියන එක අපිට තේරුණා ඔබතුමාගේ කතාව අහන වෙලාවේදී. අපිට ප්‍රශ්න දෙකක් විතර ලැබී තිබෙනවා ඔඩියන්ස් එකෙන්. ඒ ප්‍රශ්න එකක් තමයි does the vaccine affect fertility of the person? ඒකයි question එක. ඔව් ඇත්තටම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් විශේෂම සමාජ මාධ්‍ය හරහා විශේෂ කතිකාවතක් වුණා. මේකෙන් මේ ගැප් ගැනීමේ ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක මේ වැක්සින් එක හරහා ගැප් ගැනීමත් පිළිස්න ගැනීමෙත් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් බය වෙන්න එපා. මේ වැක්සින් එක ගහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා ඒ අනුවම මේ එන්නත සේෆ්ද කියලා අහනවා යම් පුද්ගලයෙක් එයා සින්තටිකලි ස්ටෙරොයිඩ්ස් ගන්න කෙනෙක්. එතකොට ප්‍රශ්නයක් ඇතිවීම ඉස්සරහට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද වැක්සින් එක ගත්තොත්? ඔව් මෙතෙන්දී නැවතත් මම අර මුලින් කියපු වගේ දැන් යම්කිසි මේ පුද්ගලයා මම හිතන්නේ මහත්මයා අහන්නේ ප්‍රෙඩ්නිසිලෝන් කියන බෙහෙත් එක. ප්‍රෙඩ්නිසිලෝන් කියන්නේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණය බාල කරන ඖෂධයක්. කියන්නේ ප්‍රතිශක්තිකරණය පාලනය කරන්න දෙන එකක්. ඒ වගේ වෙලාවක ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ අදිසියෙන්වත් මේ වගේ පුද්ගලයෙක්ට COVID-19 ලෙඩේ හැදුනොත් සංකූලතා හැදීමේ හැම්බාවිතා ඉතා වැඩි. ඒක නිසා කොයි වෙලාවකත් මේ පෙඩිසිලින් ගත්තා කියලා වැක්සින් එක නොගහ ඉන්න හේතුවක් නෙමෙයි. වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම මේ වගේ කෙනෙක්ට ගැහුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මගෙන්ම පොඩි ප්‍රශ්නයක් අහන්න පොඩි ගැටලුවක් මට තියෙනවා. එන්නත් ලබා දීමෙන් වෛරසය විකෘති කිරීම හදිසි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක හොඳ ප්‍රශ්නයක්. වෛරස් එකක විකෘතියක් සිදු වෙන්නේ වෛරස් එක පැතිරෙන කොටයි. එතකොට දැන් ලෝක පුරා මේ විකෘතියන් ඇති වෙන විශේෂයෙන්ම ටිකක් කරදරකාරී විකෘතියන් මතුවුනේ වෛරස් එක වැඩිපුර පැතිරෙන තැන්වල. උදාහරණයක් විදිහට එංගලන්තේ, බ්‍රසීලයේ, දකුණු අප්‍රිකාවෙන් දැන් මේ දවස්වල ඇමරිකාවෙත් මේ විකෘති ප්‍රභේදයක් මතුවලා යන කතාවක් එනවා.
මේ සියලුම ප්‍රභේදයන් විකෘති ප්‍රභේදයන් ඇති වෙන්න හේතුව තමයි මේ වෛරස් එක පැතිරෙනකොට. පැතිරෙන්න කියන්නේ ඒගොල්ලන්ට විභේදනය වෙන්න හැකියාව තියෙනකොට තමයි පොඩි අර එරර්ස් වෙලා ඒ අර මං කිව්ව අර බයිසිකල් චේන් එකේ දන්වැලේ තියෙන මේවා වගේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. එතකොට අපි එන්නත් කරන්නේ මගින් කරන්නේ රෝගීන් එන ප්‍රමාණය අඩු කරනවා. එතකොට ඒක කාලයක් තිස්සේ එන්නත් කරන්නේ සිදු කරනකොට රෝගීන් අඩු වෙනකොට යම් එක්කෙනකින් අනිත් කෙනාට මේ රෝගය බෝ වෙන්නේ නැති වෙනකොට වෛරස් එකේ බෙදෙන එකත් අඩු වෙනවා. එතකොට ඉදිරියේදී මේ ප්‍රභේද ඇතිවීම තරමක් අඩු වීමේ හැකියාවක් තියෙනවා ප්‍රතිශක්තිකරණය දිගටම කරගෙන ගියොත් සමාජය තුල. ඒ නිසා ඇත්තටම වැක්සින් එක දිගටම කරගෙන ගියොත් ඒකෙන් හොඳක් තමයි වෙන්නේ. අතුරු කියන්නේ අනවශ්‍ය ප්‍රභේද හැකියක්මනින් ගොඩනැගීම නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් කොයි වෙලාවකවත් ප්‍රභේද එන එක අපිට 100ක් නවත්තන්න බෑ. ඒ අනුව තවත් ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඒ තමයි ප්‍රතිශක්ති කරන මතකය, immunological memory. ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද අපේ non science background කට්ටියට? හරි. ඕනෑම කෙනෙක්ට ඕනෑම වෛරස් එකක් අපේ ඇඟට ආවොත් ඇඟ ඇතුළට ඇවිල්ලිවලා ඒ අපේ ශරීරයේ ප්‍රතිචාර දක්වන ක්‍රම දෙකක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඉන්ෆෙක්ෂන් මේ බෝ වෙන රෝගයකට. එතකොට ප්‍රධාන වශයෙන් අපේ ප්‍රධාන සෛල දෙකක් තියෙනවා B cells සහ T cells කියලා මේ ප්‍රතිශක්තියට විරුද්ධ වැඩ මේ ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න දෙන අපිට. එතකොට ප්‍රතිශක්තිය ගොඩනගීමේදී B cells හරහා තමයි මේ ප්‍රතිදේහ හදන්නේ. T cells මගින් කරන්නේ ප්‍රතිදේහ හදන B cells උදා කිරීමට අමතරව ඒවට කෙලින්ම ගිහිල්ලා උනත් වෛරස් එක මරන්න පුළුවන්. එතකොට මේ වෛරස් එක ඇඟට ආවහන් පස්සේ B cells T cells වලින් ප්‍රතිදේහ සහ අවශ්‍ය කරන T cell ප්‍රතිශක්තිය ලැබුණාම තමයි අපි කියන්නේ එක්ක ලෙඩේ හොඳ වෙනවා කියලා. එහෙම ගොඩ නැගුණාම තමයි රෝගය හොඳ වෙන්නේ. මේ රෝගය හොඳ වුණාන් පස්සේ ඒ සමහර සෛල ඇඟ ඇතුලේ දීර්ඝ කාලීනව රැඳෙනවා. එතකොට අර දැන් ඇඟට ආවහන් පස්සේ සෛල බෙදිලා ලොකු ප්‍රමාණයක් කියන්නේ මේක යුද්ධයක් වගේ මේ සෛල ගොඩාක් හැදිලා හමුදා වගේ හදාගෙන ඒ මේ සතුරා මරණ ඒ කියන්නේ සතුරා කියන්නේ අපේ කොරෝනා වෛරස් එක මරලිවරලා යුද්ධය ජයග්‍රහණය කරන් පස්සේ ඒ දැන් හමුදාව වැඩක් නැති නිසා ස්වභාවිකවම ඒ හමුදාවේ ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ කියන්නේ මේ අවශ්‍ය ඒ වෛරස් එකට විශේෂිත වූ T cells විශේෂිත වූ B cells අඩු වෙලා යනවා. හැබැයි නැත්තට නැති වෙන්නේ නැහැ. මේකෙන් කොටසක් ඉතුරු වෙනවා. මොකද හේතුව අනාගතයේදී යම් කිසි දවසක වැරදිලා හරි මේ වෛරස් එක මේ විදිහට මැගතුලට આવොත් මේ මතකය තියාගෙන ඇඟ තංකාලා නැවත ඒගොල්ලන්ගේ මතකය මේ උත්තේජනය කරගෙන මේ ඇවිලින් කොරෝනා වෛරස් එක මේකට විරුද්ධව ෆයිට් කරන්න අපිට හරි ලේසියි කියලා කොරෝනා වෛරස් එක ඇඟ ඇතුලේ ඇවිල්ලා ඇඟ බෙදෙන්න කලින් මේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිදේහ හරි එහෙම නැත්නම් T cells මගින් ගිහිල්ලිවලා මේක විනාශ කිරීමක් සිදු කරලිවලා ඇඟ ඇතුලේ වෛරස් එක ගුණණය වෙන එක නවත්තලා රෝග ලක්ෂණ ඇති වෙන එක නවත්තලා මේ ඔබට රෙකවරි ලබා දෙන්න. ඒක තමයි අපි මතකය කියලා මේ immunological memory කියලා කියන්නේ. ඔය තව පොඩි ප්‍රශ්නයක් ලංකාවට ආවේනික ප්‍රශ්නයක් මේක. අපිට හම්බුනේ ප්‍රතිශක්ති අපේ එන්නත අපිට හම්බුනේ ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් එකේ කොවිෂීල්ඩ් කියන එන්නත. ඉතින් ඒ එන්නතයි ඇස්ට්‍රසෙනෙකා එන්නතයි අතරේ යම් ප්‍රමාණයකවත් ඩිෆරන්ස් එකක් තියෙනවා. වෙනසක් තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ඒක ඇත්තටම එකම ටෙක්නොලොජි එක දාලා තැන් දෙකක හැදීම තමයි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනය කියන්නේ ලොව පුරා වැක්සින්ස් වලින් මම හිතන්නේ 50%කට විතර ප්‍රමාණයක් දෙන්න පුළුවන් තැනක්. ඒක නිසා දැන් ඒ ඔක්ස්ෆර්ඩ් මේ ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක නිෂ්පාදනය කරන යම් තැන් කීපයක් තියෙනවා. සීරම් ඉන්ස්ටිටියුට් කියන්නේ එක තැනක්. ඊට අමතරව කොරියාවේ තියෙන ඊට අමතරව තායිලන්තයේ තියෙන ඒ වගේ එක එක මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් තියෙනවා. ඒ නිෂ්පාදනාගාර. ඒක නිෂ්පාදනාගාරයක් තමයි මේක. ඒකේ පාවිච්චි කරන ක්‍රමවේදය අරකට 100%ක්ම සමානයි. කිසිම වෙනසක් නැහැ. ඒ නිසා ඉංගලන්තේ ලබා ගන්න වැක්සින් එකයි මේක අතර මේ ඒ ටෙක්නොලොජි එකේ කිසි වෙනසක් නැහැ. ඔඩියන්ස් එකෙන් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා ડોક્ટર චන්දිම මේ ප්‍රතිඵල රඳා පවතින්නේ කොබවන කාලයකටද කියලා. ඩෝස් 1ද ඩෝස් 2ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කොපමණ කාලයකට
ප්‍රතිශක්තිය රැඳී පවතිනවාද කියලා මේ ඔඩියන්ස් මෙම්බර් අහනවා. ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ සම්බන්ධයෙන් අපේ ආයතනය කියන්නේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සෛල ජීව විද්‍යාව ආයතන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලය මගින් දැන්ටත් පර්යේෂණ සිදු කරගෙන යනවා. ඔබ දන්නවා අපගේ ප්‍රථම කොරෝනා රෝගියාත් අපේ සමග සම්බන්ධ තියෙනවා. ඉතින් අපි වසරකට පස්සේ ස්වභාවික ප්‍රතිශක්තිය කොයි වගේද කියලා මැන බැලීමක් සිදු කරා එතුමාගේ. මේ වසරකට පස්සේ එතුමාගේ අති සාර්ථක විදිහට ප්‍රතිදේහ ගොඩනැගිලා තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රතිශක්තිකරණය එන්නත මගින් ලබා ගත්තාන් පස්සේ කොහොමද ප්‍රතිදේහ ගොඩ නැගෙන්නේ ඒ ලැබෙන ප්‍රතිදේහවල ගුණාත්මක භාවය කොහොමද ඒ වගේ ලැබෙන අපි T cells වලින් ලැබෙන ප්‍රතිශක්තිය කොහොමද කියන පිළිබඳ අධ්‍යයනයක් මේ වෙනුවට අපේ ආයතනය මගින් සිදු කරගෙන යනවා විශේෂයෙන්ම 2000කට අධික ප්‍රමාණයක් මේ නියදයක් අපි අරගෙන දැන් මම හිතන්නේ පළවෙනි මාසේ එන්නතෙන් පස්සේ මාසයකට පස්සේ මුල් සාම්පල් එක කියන්නේ රුධිර සාම්පල් අරගෙන අපි පරීක්ෂා කළා ඉවරයි. අපි දැක්කා 90%කට වැඩිය ප්‍රතිදේහ ගොඩනැගිලා තියෙන ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ අපේ ජනතාවගේ ප්‍රතිදේහ ගුණනේ ඉතාමත්ම හොඳින් අනිත් රටවල් හා සමානම වෙලා තියෙනවා. ඒක ඉතින් අපි මතක තියාගන්න මේ තාම එක ඩෝස් එකකට එක මාත්‍රාවකට පස්සේ ඉතින් එහෙම නොලැබිච්ච හැදිච්ච කට්ටියත් හිටිනවා. ඒක හැදිච්ච නැති කට්ටිය 107ක් විතර. ඒ 107ටත් මම හිතන්නේ ඉදිරියේදී දෙවන මාත්‍රාව ලැබෙනකොට ඒකත් අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රටවල් හා සමසමව කියන්නේ මේ ට්‍රයල්ස් වල තිබ්බ කට්ටිය හා සමසමව අපගේ ජනතාවගේ ප්‍රතිශක්තිය ගොඩනැගෙයි කියලා. කොච්චර කාලයක් තියෙද කියන එකට උත්තරේ ලැබෙන්නේ ඇත්තටම අපි දිගටම කරගෙන යන පර්යේෂණ අනුව තමයි. ඉතින් අපි ඉදිරියේදී ඉතින් දැනුවත් කරන්නම් මේ කොච්චර කාල රැඳෙනවද කියලා. දැනට නම් දැන් ඇත්තටම මේ වැක්සින් එක දීලා ට්‍රයල් ඩේටාත් තින් සාමාන්‍යයෙන් මාස 6ක විතර ප්‍රමාණයක්. ඉතින් ඉදිරියේදී කොයිතරම් කාලයකට මේක රඳා පවතිනවද පිළිබඳව පර්යේෂණ මගින් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. ડોક્ટર චන්දිම තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි ඔක්කොමලා අපේ ප්‍රතිශක්තිය ගැන ස්පෙෂලිස්ට්ලා නෙමෙයි. දැන් අපිට පත්තරේ සන්ඩේ ටයිම්ස් එකේ ඒ වගේ අපිට අහන්න හම්බුණා ડોક્ટર රාමස්වාමී කොයිෂිල් ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක සම්බන්ධ ලංකාව ඉපදුන සයන්ටිස්ට් කෙනෙක්. ඔය අපිට ආරංචි වුණා සෝෂල් මීඩියා මාර්ගයෙන් තුර්කියේ ඉපදුන සයන්ටිස්ට්ලා දෙන්නේ තවත් මම හිතන්නේ RNA based vaccine එකකට drawing board එකට ගිහලා ඒගොල්ලන්ගේ නිර්මාණයක් කියලා. ඉතින් මට ඒ සම්බන්ධව අහන්න පුළුවන්ද මුලින්ම අපි දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙලාවේ ඉඳලා අපි කොහොමද drawing board එකට ගිහිල්ලා solution එක මුලින්ම හොයන්නේ? කොහොමද අපි එන්නතේ දැන් මම පෙන්නවා කෙටි පාරයි දිගු පාරයි. මුලින්ම කෙටි පාර හරි දිග පාර යන්නේ මුලින් පටන් ගැනීම කොයි වගේ? මෙහෙමයි කොරෝනා වෛරස් එක මේ COVID-19 ඇති වෙන SARS-CoV-2 කියන වෛරස් එක කොරෝනා වෛරස් කියන කාණ්ඩේ එකක්. ඉතින් කොරෝනා වෛරස් එක කියන්නේ වසර ගණනාවක් ලෝකෙට කරදර කරපු වෛරස් එකක්. ඔබ දන්නවා SARS කියලා මේ ඉන්ෆෙක්ෂන් එකක් තිබ්බා. අනිත් MERS කියලා මේ වගේ පැතිරෙච්ච රෝගයක් තිබ්බා. ඉතින් එතකොට කොරෝනා වෛරස් එක මේ අනිකුත් කොරෝනා වෛරස් වලින් වෙනස් වෙන්නේ ඊටාම පොඩි කොටසකින්. සාමාන්‍යයෙන් අපි කියන අනිකුත් කොරෝනා වෛරස් එකත් එක්ක 80%ක් විතර මේක සමානයි. 20%ක් විතර තමයි වෙනස්. එතකොට මේ ප්ලැට්ෆෝම් එක තිබ්බා අපි පර්යේෂණ කරගෙන යන ප්ලැට්ෆෝම් එක තිබ්බා. මේක උනේ අපිට මේක මේ අලුත් වෛරස් එක මේ ප්ලැට්ෆෝම් එකට දාන්න විතරයි තිබ්බේ. ඒ නිසා අර ඉස්සර රෝගයේ වගේ ලෝකයේ වගේ නෙමෙයි. දැන් මොකද හරිම විද්‍යාත්මක විදිහට දියුණු වෙච්ච නිසා දෙලා තියෙන නිසා වෛරස් එකේ ජාන අනුක්‍රමන පිළිබඳව හඳුනාගත්ත ගමන් ඒක යොදාගෙන මේ මම ඉස්සරහට යොදාගත්ත ප්ලැට්ෆෝම් තුනෙන් එකකට ටක් ගාලා මේ ඇප්ලයි කරන්න මේ අනුගත කරගන්න පුළුවන්කම තිබ්බා. ඒ නිසා තමයි මේ අර කෙටි පාරෙන් ඇවිල්ලා මේක ඉක්මනට හදාගන්න පුළුවන් වුනේ. දැන් වැක්සින් එක හින්දා සාමාන්‍යයෙන් යම් අවස්ථාවලදී ජයගත්ත කම්පනීස් ඉන්නවා. එකක් තමයි ලොජිස්ටික්ස් කරන -70 ෆ්‍රීසර්ස් හදන ඒ වගේ දේවල් අපි ඉස්සරහා forward thinking වුණතින් අපිට ඉස්සරහට මේ වගේ වෛරසයක් ලෝකෙටම එන්න පුළුවන් වෙන එක අපිට රෙඩි පිට ඉන්න පුළුවන්.
minus 70 pieces හැම රටවලම දාලා. ඊට පස්සේ drawing board එකේ pipeline එකේ ඔක්කොම දේවල් nasty කරලා තියලා. ඒ වගේ අපිට පුළුවන් ද ඉස්සරහා ඒ කියන්නේ prognostic angle එක අපිට හිතා ගන්න පුළුවන් ද vaccine එකක් වෙලාවට ඉක්මනට පුළුවන් ඉක්මනට දෙන්න පුළුවන් වෙන විදිහට ආයිත් මේ වගේ මේකට වඩා වෙනස් වෛරස් එකක් ආවොත් ඇත්තටම මේ ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේක ගැන ලෝක පුරා සියලුම රටවල් අවධානය යොමු කළා, විශේෂයෙන්ම ඇමරිකාවේ NIH National Institute of Health කියන එකෙන් මේ අලුත් ෆන්ඩින් මේකක් කරා. ඒගොල්ලන් හැදුවා Center for Research in Emerging Infectious Disease. මම හිතන්නේ මගේ මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඒකේ තියෙනවා Asian American Centers for Arbovirus Research and Enhanced Surveillance A2CARES කියලා කියන්නේ. මේ A2CARES කියන ප්‍රෝග්‍රෑම් එකේ රටවල් කීපයක් ඉන්නවා. ඉතින් අපි මේ A2CARES මේ වගේ ප්‍රධාන මේවා 10ක් හැදුවා. ඒ කියන්නේ මේ A2CARES කියන්නේ මේ 10න් එකක්. ඉතින් අපි ඉතාමත්ම සතුටින් කියන්න ඕනේ මේ ඔබ දකින්න ඇති මේ A2CARES එකේ මේ ඇමරිකාවේ වෙබ්සයිට් එකක්. මේ මගේ විද්‍යාගාරය. ඉතින් ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලයේ ඒකේ එක පුරුකක්. ඉතින් අපි ඔබ ඉතාමත්ම අපි ආඩම්බර වෙන්න ඕනේ ජාතක විශ්වවිද්‍යාල විදිහට මේ A2CARES ප්‍රෝග්‍රෑම් එකේ මුල් පිටුවේ මගේ අපේ විද්‍යාගාරයේ මේ අපේ ශ්‍රී ලාංකිකයන් වැඩ කරන්නේ. මේ අපේ දැනට මේ ලැබ් එකේ වැඩ කරන දරුවෝ ළමයි තමයි මේ වැඩ කරන්නේ මේ කාර්ය මණ්ඩලයේ. ඉතින් මේකට සූදානමක් විදිහට මේකේ තියෙන්නේ initiating to prepare for the world for the next pandemic. ඒ කියන්නේ ඊළඟ පැන්ඩමික් එකකට සූදානමක් විදිහට මේ තෝරාගත්ත මේ දැනටමත් ලෝකේ වැඩ කරගෙන යනවා. ඉතින් මේ මමත් ඉන්නවා මම හිතන්නේ මේකේ මේගොල්ලෝ මාවත් දාලා මේ සැරේ. ඉතින් ඇත්තටම මේ ජාතක විශ්වවිද්‍යාලය ලෝකයේ අනිකුත් සියලුම විශ්වවිද්‍යාල සමග මේ විශේෂයෙන්ම අපේ මේ කියන්නේ අපේ මේ සම්බන්ධයෙන් ඉතා හොඳ වැඩක් කරගෙන යනවා. ඉතින් ඔබ කිව්වා වගේ අපි අර ඊළඟ පැන්ඩින් මේකකට දැන් ඉඳන්ම සූදානම් වෙනවා. අපිට තව ප්‍රශ්නයක් තියෙනවා ડોક્ટર ලසිත් ගුණවර්ධනගෙන්. ඒක ඉංග්‍රීසි වලින් අහලා තියෙන්නේ it seems a vaccinated person may show less severe symptoms, but can she still infect non-infected persons similar to a non-vaccinated person? Yes, that's a very good question, Dr. Lasit. You are absolutely right. So when we vaccinate a person, there are different types of immunity. So you can be a carrier, but you will not have the disease. So in certain vaccines, you will get sterile immunity, which means you will not get the disease, and plus you will not be a carrier. For in coronavirus infection, COVID-19 vaccination, we have not observed sterile immunity, which means even though you don't get the disease, or you may get the disease with mild symptoms, you may still spread the disease to the others, which means you are a carrier. So that's why we always advise, despite vaccination, you still need to continue social distancing, wearing a mask, and washing hands are very important measures to prevent the spread of this pandemic. බොහොම ස්තුතියි ડોક્ટર චන්දිම ජීවන්දර අපිට ඉතාමත් අප වැක්සින් සම්බන්ධ එන්නස් සම්බන්ධ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න හම්බුණා. අපි ඉතින් අපිට ප්ලැට්ෆෝම් එකක් නෑ ක්ලැප් කරන්න අපි හැමෝම දැන් එකම වෙලා පොඩි අප්ලෝස් එකක් දෙන්න ડોક્ટર චන්දිමට. And thank you very much. It was a very informative and it was a very thorough take on, the safety of vaccines. Thank you very much. Thank you very much. Thank you.